शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि ဒုတိယံ ते बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं ते धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयं ते संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तत्तेयं ते बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तत्तेयं ते धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तत्तेयं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाता वेरमणि सिक्खापदं समादियामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अतिङामि अतिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादत्ताना वेरमणि
සික්ඛාපදං සමාදියාමි. අර්ධ පරියංකෙන් හෝ බද්ධ පරියංකෙන් අසුන්ගෙන දෑත් නලල් මත තබාගෙන හිස ශරීරයේ කෙලින් තබාගෙන සෑම උදෑසනකම අලුයම පහට අප නිවසේ සිදු කරන සම්බුද්ධ වන්දනාව සිදු කිරීම සඳහා සූදානම් වෙමු. එම මොහොත තුල වෙනත් සිතුවිල්ලකට සිත යන්න ඉඩ නොදී සම්බුද්ධ වන්දනාව දෙස පමණක්ම Tamanගේ අවධානය යොමු කරමින් අන් අයගේ හඬ තමනට ඇසෙන ලෙසත් Tamanගේ හඬ අන් අයට ඇසෙන ලෙසත් බඹයකට වඩා දුර ඇසෙන ලෙස සාමූහිකව සත්‍යයනය කරන්න. නමෝ තස්ස
චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා එස භගවතෝ සාවක සංඝෝ ආවුනියෝ පාවුනියෝ දකිනියෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිපානං සරණං ගච්ඡාමි ඉතේපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ යන මෙහි කරන්න. අපි හැමෝම මේ ජීවිතයේ සුවිශේෂ මොහොතකට මුල පුරලා තියෙනවා. මේ ගෙවමින් පවතින්නේ රුදුරු ව්‍යසන සහිත කාලයක්.
මේ වගේම කාලේ ගිය වසරේදී අපි මේ රටේ වෙළඳ ව්‍යාපාර කඩාගෙන වැටෙන වෙලාවේ ඔබව හමු වුණා. හමු වෙලා අපි සිහිපත් කළේ මෙතනින් පස්සේ යුගය අපි හිතාගෙන ආපු අපේ ආර්ථිකය පවතින්නේ නැති බව. ගොඩනගාගෙන ආව ව්‍යාපාර ඒ අයුරින් පවතින්නේ නැති බව. ගේදොර ඉඩකඩන් වතු පිටි අපට ඕන විදිහට අපි සැලසුම් කරාට ඒ සැලසුමින් කිසි ඵලයක් නැති බව. වසරක් ගෙවෙද්දී ඔබට ඒ බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා. නමුත් ඔබට කවරදාකවත් හිතුනේ නැතුව ඇති මේ කියන කතාව මේ තරම්ම මේ ළඟම දවසක අපේ ජීවිතයට ප්‍රායෝගික වෙයි කියලා. ඊට වඩා භයානක කාලයක් දැන් මෙතන ඉඳන් උදා වෙනවා. සමහර අයට හිතෙන්න පුළුවන් දැන් මේ ලෝකේ පුරා ඇති වෙලා තියෙන මේ වසංගතේ තමයි මේ මිනිස්සුන්ට ඇති වෙන රෝගය කියලා. නෑ, මේ රෝගේ ඇති වෙන සලකුණක් විතරයි. මීට වඩා භයානකයි මේ ඇතිවන රෝගය. ඒ ආරම්භ කළේ වක් පොයට විශේෂයෙන් සිහිපත් කළා බක්මහට කලින් මේ රෝගය ලෝකේ පුරාවට ඇතුල් වෙන බව. දැන් ඇතුල් වෙලා අවසానයි. සමහර අයට හිතෙන්න පුළුවන් මේ ලෝකේ දියුණු තාක්ෂණික ක්‍රමෝපාය තිබෙනවා. ඒ නිසා ඒකෙන් මේ ව්‍යසනයෙන් ගලව ගන්න පුළුවන්. අපිට ධන දාන්නේ තියෙනවා. ඒ නිසා අපිට ගලව ගන්න පුළුවන්. අපි පරිස්සමින් කටයුතු කරන නිසා අපිට ගැලවෙන්න පුළුවන්, බේරෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ ඉස්සරහට. අපි ඔබට තෙරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරලා ඔබේ ජීවිත සුවපත් කරගන්න අපි මඟක් කියලා දුන්නා. දෙවියන්ගේ බඹුන්ගේ පිහිට ලබාගෙන මේ ජීවිතේ ගෙවාගෙන යන හැටි. දැන් ඒ පිහිටක් ගන්න බැරි තැනක අපි අතරමං වෙලා ඉන්නේ. මේ වගේ ව්‍යසනයන් අතීතේ අනාගතේ නිතර ඇති වෙලා තමයි ලෝකේ වෙනස් වෙන්න ගන්න. දැන් අපි මේ රුදුරු වසංගතේ නැත්නම් මේ අසුරු ලෝකවල ඉන්න යක්ෂ සේනාව අපේ ගෙවල් දොරවල් වලට අරගෙන ඉඳලා මේ අපිත් එක්ක හිටපු හදවතට ගොඩාක් සමීපව කටයුතු කරපු අය යකුන් පෙරේතයන් අමනුෂ්‍යයන් වගේ කටයුතු කරනවා. මහා ව්‍යාකූල වෙලා අනේ කවරදාකවත් මේ විදිහට හිටියේ නැති කෙනෙක් ඇයි මේ විදිහට ව්‍යාකූලුනේ කියලා ඔබට හිතා ගන්න පතන්න බැරි, කාටවත් කියන්න බැරි ප්‍රශ්න වලට ඔබ පැටලෙනවා. ඔබේ ජීවිතයේ දුක්ඛන්දරාවන් අනන්ත අප්‍රමාණ වූ විඳලා ඇති. නමුත් ඒ සෑම වෙලාවකම තවත් කාරණාවක් සිහියට අරගෙන, තවත් කාරණාවක් පදනම් කරගෙන Tamanගේ හිත හදාගෙන මේ ජීවිතේ ඉස්සරහට අරගෙන ආවා. ඒත් ඔබ මහමිරක්සේ දැකපු ඔබේ හදවතේ එකම ප්‍රාර්ථනාව වූ එකම බලාපොරොත්තු වූ දෙය ඔබේ ජීවිතයට අහිමි වුණොත් ඔබට මේ ජීවිතෙන් පළක් නැති බව දැනේ තේරෙයි. අන්න ඒ තරම් මහා බිහිසුණු යුගයකට අපි මුහුණ තියන්නේ, මුල පුරන්නේ. මේ ගම්දනව්වට පැමිණෙන්න හැකියාව ලැබුණේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුගත චීවරයෙන්සයි. මේ සුගත චීවරේ තමයි සසර ගමනේදී අපිට උදව් කළ උපකාර කළ අය හඳුනා ගන්න තිබෙන මෙවලම. මේ සුගත චීවරේ වඩම්මන්නේ ගමන් කරන්නේ සංසාරගත පුරුදු අනුව. මිටිහාල් ටික වෙන් කරන්නේ සංසාරගත පුරුදු අනුව. ඒ නිසා අපි කියන්නේ සර්වඥ ධාතුන් වහන්සේ වඩම්මන්නට ඕන නම් මිටිහාල් ටික වෙන් කරන්න කියලා. අලුත් සහල්, අලුත් වී, අලුත් ධාන්‍ය, අෂ්ට ධාන්‍ය ටික එකතු කරන්න කියලා. බුද්ධ භෝග පූජාවන් සූදානම් කරන්න කියලා. දැන් අපි ඔබට කියන්නේ ඔබට මේ ජීවත් වෙන්න ලැබිලා තියෙන මේ ගේ දොර ඉඩ කඩන් වතු පිටි ආදී දේවල් මේ බොහෝමයක් දේවල් ඔබට හිත කර වෙනවා. ඒවා හිත කරව පවතින්නට මගක් සූදානම් කරමින්
අපි මේ කටයුත්තට මුල පුරන්නේ. දැන් අපි අපේ ගෙදර බුද්ධ භෝගයන්ගෙන් පිරිච්ච තැනක් බවට පත් කළ යුතුයි. බුද්ධ භෝගයන්ගෙන් පිරිච්ච නිවසට කියන්නේ බෝසත් නිවස කියලා. බුද්ධ භෝගයන්ගෙන් පිරුණාම තමයි බලා ගන්න පුළුවන්කම තිබෙන්නේ අනාගතයේ මේ නිවසේ ඉපදෙන අය බෝධිසත්වවරු වෙනවා කියලා. අපි මේ ආවේ මේ සුගත චීවරයත් එක්ක සංසාරගත ඔබ අපි හැමෝම විවිධ පින් දහම් කරලා ඇති. දැන් ඔබට උදව් කරන්න බෑ අපි කාටවත් මේ භෞතික දේවල් වලින්. ඒ භෞතික දේවල් කිසිවක් පළක් නැති වෙනවා. හදවතට ගින්දර තමයි නිතර දැනෙන්නේ. මොකද මායя තමයි ඔබව හසුරවන්න නිසා. ඒ හදවතේ ගින්න නිවන්න මඩක් හොයලා දෙන්න තමයි අපි මේ ඔබගේ නිවස කරා පැමිණි. ඒක සංසාරගතව අපි ඔබ හැමෝම සංසාරගත ඥාතීන් යාළුවන් මිත්‍රයන් අපි ඔක්කොම එක ගමනේ මේ විදිහට ගමන් කරපු නිසා තමයි අය ආපු නැවත නැවත අපි මුණ ගැසෙන්නේ. ඒත් අපි සසර කරපු කුසල අකුසල ඊටාම හොඳ නිසායි අපේ නිවසට ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුගත චීවර කඩක් වඩම්මන්න ලැබුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කළා වගේ. ඒ නිසා අපි ගෙදර පාරිශුද්ධ වූ තැනක් කරන්න කියලා කියන්නේ. ඒ හැම තැනක්ම නිරන්තරයෙන් පාරිශුද්ධ වූ තැනක් බවට පරිවර්තනය කරන්න කියලා කියන්නේ. මෙන්න මේ නිවස ඔබගේ අනාගතයට මහා වාසනාවන්ත තැනක් කරන්න දැන් බලයක් ඔබ ළඟ තිබෙනවා. ඔබට ආරක්ෂාවක් තිබෙනවා මේ සුගත චීවරය ඔබගේ ගෙදර රැඳෙන තුරු. මේ සුගත චීවරය ඔබගේ ගෙදරින් ආපහු රැගෙන යන දවසේදී ඔබට දැනේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ නැති වෙලාවක වේදනාව. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ජේතවනාරාමයට ඇදමින් පවතිනවා. බොහෝ අය නිවන් දකින්නවා එතන. ඒ සංසාර මඟ සුවපත් කරගන්නවා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේ ගමේ බොහෝ දෙනෙක්ගේ ජීවිත අකාලේ මිය දෙන්න තිබිච්ච තත්වයෙන් ගැලවෙනවා. ඔවුන්ගේ දුක් කන්දරාවල් නැති වෙනවා. සැනසීම ලබනවා. සතුට ලබනවා. මහා භයානකව ජීවිතයේ ගෙව මිනිස්සු හරි පාරට දවසින් දවස පෙළ ගැසෙන ඔබට පෙනෙනවා. ඔබට මහා පුදුම සතුටක් දැනෙනවා. සුගත චීවරය ආපස්සට මේක අරගෙන වඩම්මනගෙන යද්දී අනේ අපිට මේ தත්ත්වය ආයාපෝ නැති වෙයිද කියලා ඔබේ හිතට මහා කම්පාවක් දැනෙනවා. ඒ මේ තෙරුවන්ගේ ආශිර්වාදයේ මග ඒ වෙලාවෙදී ඔබ ඔබේ ජීවිතේ ගොඩනගා ගත්තාට පස්සේ ඔබට මහා සිරිමත් ජීවිතයක් ලැබෙනවා. ඒ උතුම් පින්කම අංග සම්පූර්ණ කරගත්තොත් ඔබ කාරණාවන් තුනක් ඔබට ලැබෙනවා. එකක් තමයි මේ භවයේදීම මේ කළ කුසලයට නිවන් මඟ පසක් කරගන්න පුළුවන්. ඒ උත්සාහය අතාරින්න එපා. ඔබ ඒ තරම් ඒ වැසිලා තිබුණ ඒ නිවන අවදි වෙලා ඔබ ඉදිරිපස පෙනෙන්න දැන් පටන් ගන්නවා. ඒ වගේම ඔබගේ මේ බුද්ධ භෝගයන් පිරිච්ච අනුමෝදනා පූජාවන් හැදුන ශරායතන පූජාවන් සැකසුන මේ අකණ්ඩ වතාවත දූතාංගයේ අසදෘස මහා දානයේ කියන පාරමිතා පූජාවන් වලට හුරු වුණ මේ සුගත චීවරයේ වැඩම කරපු ගම් දනව්වක තමයි අනාගතයේ මේ රට දහමින් ආලෝකමත් කරන රාජකීය પરම්පරාව ගොඩනැගෙන්නේ. ඔබට මේ සුගත චීවරය ඔබගේ නිවසට වැඩම කළේ ඔබට මෙලවදී නිවන් දකින්න නැත්නම් මේ ගමේ මෙලවදී නිවන් දකින්න පින් ඇති අය ඉන්න නිසා. ඒ අයගේ බලය ආනුභාවය නිසා. ඒ වගේම ඔබගේ නිවසේ ඔබගේ ගමේ මේ පළාතේ අනාගතයේ මේ රටම පාලනය කරන්න විතරක් නෙමෙයි මුළු ලෝකේම ධර්මයෙන් ආලෝකමත් කරන්න පුළුවන් මහා බල සම්පන්න අය මේ ගම්දනවල පහළ වෙන නිසා. ඒ විතරක් නෙමෙයි බුදුපසේ බුදුමහරහත් පදවීන් සඳහා සසර පුරාවට පාරමිතා පුරපු අය. මෛත්‍රී බුද්ධ ශාසනයේ පහළ වෙන්න පින් නැති අය.
මේ වන විට මේ ගම් දනව්වේ උත්පත්තිය ලැබලා ජීවිතය ගෙවන නිසා. ඔබ කෙනෙකුට මෙලවදී නිවන් දකින්න මඟ සලසලා දෙනවා නම් අනාගතේ රට රකින්න රාජ කුමර කුමරයන්ට ගුණ නුවණ වර්ධනය වෙන්න මඟ සලසලා දෙනවා නම් පාරමිතා පුරණයට පාරමිතාව සම්පූර්ණ කරන තුරු ජීවිතය මේ රුදුරු ව්‍යසනයෙන් ගලවලා ජීවත් කරන්න මඟ සලසලා දෙනවා නම් ඔබ කරපු කුසලයේ කොයි තරම්ද කියලා ඔබට බලා ගන්න පුළුවන්. අපි පොඩි චීවර කඩක් මේ නිවසට වැඩම කළේ වියතක් පමණ වූ චීවර කඩ. මේ කොටු 84ක් එකතු කරලා තියෙනවා. Tamanගේ ගමේ පන්සලේ උදේ දානි දෙන පවුල් 28කුත් දහවල දානි දෙන පවුල් 28කුත් සවස පූජා පවත්වන පවුල් 28කුත් ලෙස පවුල් 84ක් එක ගමක එකතු වෙලා ශාරීරික උද්දේශික පාරිභෝගික ත්‍රිවිධ චේතීන් වහන්සේලාට අටවිස බුදුරජාණන් වහන්සේලාගේ අපුපස්ථාන කරන අනාථපිණ්ඩික සිටුතුමා ලෝතුරා බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්සේ මේ ජේතවනාරාමයේ මම අංග සම්පූර්ණ වෙදි කළා. සම්බුද්ධ ශාසනයේ කොයිතරම් ශ්‍රාවකයන් පහළුණත් ඒ හැම දිනාටම අවශ්‍ය සම්පත් සමග ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ බිමේ නැති වෙලාවට දැනෙන පාළුව හිස් බව මගේ හදවතට දරා ගන්න බැරි තරම් අමාරුයි. ඒ දැන්න වේදනාව දුක නිවන්න මඟක් කියලා දෙන්න කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම වැඩ ඉන්න තත්වයට මට චේතවනාරාමයේ ගොඩනගන්න මඟක් කියලා දෙන්න කියලා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා ආනන්දය යම් කෙනෙක් ශාරීරික උද්දේශික පාරිභෝගික ත්‍රිවිධ චේතීන් වහන්සේලාට උපස්ථාන කරයිද ලෝක ජීවමානව වැඩ සිටින ලෞතුරා බුදුරජාණන් වහන්සේට වගේ එයාට ලෞතුරා බුදුරජාණන් වහන්සේව ජීවමානව දකින්න වාසනාව ලැබෙනවා කියලා. එයාගේ ඇස මේ තිබෙන ඇසට වඩා ආනන්ද හාමුදුරුවෝ මේ සම්බුද්ධ ශාසනයට අපුපස්ථාන කරනවා වගේ අඛණ්ඩ වතාවතේ ඇස අවදි කරගත යුතු වෙනවා. මහා කාශ්‍යප හාමුදුරුවෝ ආදර්ශයට අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවෝ වගේ දූතාංග ධාරීන් අතර අගතනතුර ලැබලා දූතාංග මග රැකලා ඒ දූතාංගයේ ඇස් අවදි කරගත යුතු වෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ තෙවෙනි ඇස් ලැබලා දිවස ළඟා කරගන්නට මඟ සලසගත්ත අසද්දෘස මහා දාණය ඇස් අවදි කරගත යුතු වෙනවා. අසද්දෘස මහා දාණය කොහොමද අපි දෙන්නේ? දැන් මෙතෙන්ට කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද කියලා ඔබ බලන්න ඕන. මේ හැම දෙනාගේම අවශ්‍යතාවයන් මොනවද කියලා ඔබ හිතන්න ඕන. මේ හැමෝටම අපි මොනවද දෙන්නේ කියලා අපි බලන්න ඕන. අන්න ඒකට කියන්නේ අසද්දෘස මහා දානයයි. මේ බිමට මම බැවිල්ලත් මේ වෙහෙසක් නැතුව මේ කටයුත්ත පුදුමතරම් සතුටකින් සොම්නසකින් කරන්නේ මේ ඉල් 15ක පෝය දක්වා මේ වඩන මග වඩන්නට තිරාදිෂ්ඨාන කරගෙන මේ කටයුත්ත වෙනුවෙන් කටයුතු කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේව ජීවමානව දකින්නට මට වාසනාව ලැබෙනවා මට දැනෙන නිසා. ඒ විතරක් නෙවෙයි මට ඒ අසද්දෘස මහා දානයේ ඇස දිවස අවදි කිරීමේ මඟ උදා වෙන නිසා. මෙතෙන්ට ඇවිල්ලා තියෙන සමාහට මේ අයගේ උදව්වට උපකාරයට. නමුත් මම හිතන්නේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ සුගත චීවරේ ආනුභාවයට සංසාරගතව අපිත් එක්ක පින්දහම් කළ ඒ කුසලයේ ආනුභාවයට. ඒ නිසා පෙර භවයන් වල අපේ ජීවිතවල පුදුම තරම් උදව් කරන්න ඇති. මේ භවයේදීත් අපි දැන නොදැන අපට විවිධ උදව් උපකාර කරන්න ඇති. අපට මේවා තේරෙන්න ගන්න සිතුවිලි වලට අනුව විතරයි. එනිසා අසද්දෘස මහා දානයේ ඇස් අවදි කරගත්තාම අපි හැම වෙලාවෙම බලන්නේ මේ පුංචිම දරුවගේ ඉඳන් සඳෑ වයස දක්වා වූ හැමෝටම මොනවා හරි යුතුයකමක් ඉෂ්ට කරන්න කියලා. උදව්වක් උපකාරයක් කරන්න කියලා. දානයක් දෙන්න කියලා. ඒකට කියන අසද්දෘස මහා දානය. ඒ හැමෝම මේ ඇයට අපි මොනවද දුන්නට එයා ටික ලබා ගන්න පුළුවන්.
භුක්ති විඳින්න පුළුවන්. නමුත් ඒක අපිත් එක්ක එයාට මේ සසර ගමනේ ගමන් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ හැමෝම මේ පින්කමට එකතු කරගන්නවා. අනේ නිසා තමයි මේ සුගත චීවරය කියලා කියන අපි හැමෝම එකතු කරන පූජාවක්. Tamange වයසට මේ චීවර කඩ Tamange ගෙදරට වෙන් කරලා තියෙන කොටුවම අහන්න පුළුවන්. පවුල් 84කට වඩා වැඩි වුණොත් තව චීවර කඩක් ගමට ගේනවා මිස මේ චීවර කඩේ තවත් කෙනෙකුට මහන්න බෑ. නංගන් ටික අපිට වෙනම ලියා ගන්න පුළුවන්. මේ සියලු තොරතුරු එන යන්නේවා මතකේ තියාගන්න හිතන්න එපා ඔබ. ආවොත් ගැටලුවක් ප්‍රශ්නයක් ඔබට නොතේරෙයි නම් ඒක ඔබේ ගෙදර මේ තියාගෙන පුණ්‍ය පත්‍රය ලියා ගන්න. මේ සුගත චීවරෙත් එක්ක පුණ්‍ය පත්‍රයක් ඕනේ. මේ කෙනා මැසුයි මේ කොටුවේ කියලා. මේ කෙනාගේ ගෙදර කී දෙනෙක් ආවද කියලා. ඒ අයගේ වයස් සීමාවල් කොයි විදියට මැහුවද කියලා. ඔබට මේ හැමෝම මුණ ගැසෙනවා. මුණ ගැසෙද්දි බලන්න ඕනේ අනේ මම මේ අයව කොහොමද මං අසද්දෘස මහා දාණයට එකතු කරගන්නේ. ඒ අයට මොනවද මම අසද්දෘස මහා දානයක් ලෙස දෙන්නේ. මෙන්න මේ විදිහට අදිෂ්ඨාන කළාම ඔබට ඒ දිවස තෙවෙනියස අවදි වෙන්න පටන් ගන්නවා. දැන් මේ හැමෝටම පොදුවේ ලැබෙන දෙයක් තමයි මෙලවදී නිවන් දකින්න ලැබෙනවා. අනාගතේ මේ රට රකින්න වාසනාව ලැබෙනවා. සක්විති කිරුළ දක්වා පළඳින්න වාසනාව ලැබෙනවා. පාරමිතාව සම්පූර්ණ කරන්න ලැබෙනවා. ඔබට පින්කමක් වුණා. ඒ වගේම මේ හැමෝම මේ පින්කමට දායක කරගත සුගත චීවරයෙන් මෙහුවා. කුස තුල ඉන්න දරුවා තාම ලෝකයට ඉපදිලා නැහැ. ඒ දරුවව අපි කොහොමද එකතු කරගන්නේ? ඒ දරුවා තෙරුවන්ගේ ගුණයට එකතු කරගන්න. රෝහල්ගත වෙලා ඉන්න කෙනා, ඇඳේ වැටිලා ඉන්න කෙනා, විදේශගත වෙලා ඉන්න කෙනා, සිරගත වෙලා ඉන්න කෙනා, අතදරුවා ආදී හැමෝම මේ පින්කමට දායක කරගන්නවා. මිනිසත්කම ළඟා කරගෙන ඉන්න අය. මෙන්න මේ විදිහට පවුල් 84කින් මේ චීවර කඩ මැහුවට පස්සේ ඔබට විශ්වාසයක් දැනෙයි මම මේ gedara විතරක් නෙවෙයි මේ gedara එක බුදුරජාණන් වහන්සේ නමකට වෙන් කරද්දී මේ වගේ ගෙවල් 28ක් අටවිසි බුදුරජාණන් වහන්සේලාට වෙන් කරන්න වාසනාව ලැබුණා. ගෙවල් 7ක් සම්පූර්ණ වෙද්දී එක කණ්ඩායමක් ලෙස එකතු වෙච්ච 7 දෙනාගේ පරම්පරාවේ විහාර මහා දේවිය වැනි තමන්ගේ තාත්තව අම්මයි තාත්තයි දෙන්නම පාරමිතාවට පුරුදු කරපු දියණිය පහළ වෙනවා. කුමාරිකාවක්, දේව දූතිකාවක්. තමන්ගේ සහෝදරයන්, සහෝදරියන්, ස්වාමියා, තමන්ගේ දරුවන් පාරමිතා පුරන කෙනෙක් බවට පත් කරගත්තා. දැන් මේ සුගත චීවරය අරන් යන්නේ කොහෙද කියලා බලන්න. මාරසිංහ මහත්තයාට මේ පණිවිඩය ලැබුණට පස්සේ එතුමා සහ එතුමාගේ පවුලේ අය තමන්ගේ යාළුවෝ ළඟට, මිත්‍රයෝ ළඟට, නෑදෑයෝ ළඟට මේක අරන් යනවා. දැන් හැමෝම පාරමිතා පුරන්න පුරුදු වෙනව නේද? හැමෝම දැන් නිවනට සමීප වෙනව නේද? බෝධිසත්වවරු වෙනව නේද? තමන්ගේ පරම්පරාවේ අය. මෙලවදී නිවන් දකින්නව නේද? මේ මහා බල සම්පන්න කුසලයක්. ඒ විතරක් නෙමෙයි ඔබ හිතන පතන දේට ඔබ අරගෙන යනවා. සිතූ පැතූ සම්පත් කරා ඔබ රැගෙන යනවා. ඔබගේ ඇස අවදි කරනවා. අඛණ්ඩ වතාවතේ ඇස දූතාංගයේ ඇස අසද්දෘස මහා දානේ නැත්තන් තෙවෙනි ඇස අවදි කරනවා. අවදි කරලා අර විහාර මහා දේවිය තමන්ගේ පරම්පරාව පාරමිතා පුරන තත්ත්වයට පත් කළා වගේ පාරමිතාවට එකතු කරන්න පුළුවන්. ඒ අය මෙලවදී නිවන් දකිනවා. අනාගතයේ මේ රට දහමින් ආලෝකමත් කරනවා. තමන්ගේ හිතේ සතුටක් ඇති කරගන්න සුගත චීවරේ මහාන් ආවාම අනේ මේ ගමේ එක්කෙනෙක් එක බුදුරජාණන් වහන්සේ නමකට අපෝපස්ථාන කරන කෙනෙක් වුණා. මට මේ වගේ 28 දිනක් හොයාගන්න ලැබුණොත් 7 දිනක් හොයාගත්තාම විහාර මහා දේවිය වැනි කුමාරිකාවක් හමු වෙනවා. ඒ වගේ 7 කණ්ඩායම් 4ක් මේ ගමේ එකතු වුණාම 28ක් එකතු වුණාම මේ ගම 8 බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් අපෝපස්ථාන කරන පවුල් 28ක් ඉන්නවා. එතන
සක්විති කිරුවල ලබන්න තරම් සුදුසුකම් ඇති කුමාරයෙක් දේව දූතයෙක් පහළ වෙනවා. ඒ ගමේ ඒ පවුල් 28ට නායකත්වයේ ලබන කෙනාට අපි කිව්වේ සිංහලයා කියලා. ඒ සිංහලයන් තුන්දෙනෙක් එකතු කරලා හදන ත්‍රිසිංහලයේ තුල දේව දූතිකාවන් නැත්තම් කුමාරිකාවන් 12 දෙනෙක් පහළ වෙනවා. මේ ගම දහමට හරවන්න සංසාරගත පින් ඇති අයගේ පින අවදි වෙන්න පටන් ගන්නවා. ඔබ යය හඳුන ගන්න ඕනේ. මේ පින්කම නිමා කරන කලින් අනේ කවුද බඹසර දිවි ගෙවන අනාගතයේ මේ රට දහමින් ආලෝකමත් කරන කුමාරිකාව කවුද කියලා. කුමාරයා කවුද කියලා. ඒ පරම්පරාවේ කවුද කියලා. දැන් ඔන්න ඔබගේ ඇස අවදි වෙලා මේක දිවසකින් බලන්න ඕනේ. ඒ ඔබ තුල උතුම් කරුණාවෙන් මෛත්‍රියෙන් බලන්න ඕනේ. හැමෝම Tamange කියන හැඟීමෙන් බලන්න ඕනේ. එවිට ඔබට මේ හැම දෙයක්ම දැනෙන්න ගන්නවා. මනස තුල කරුණා මෛත්‍රී ප්‍රගුණ වෙන්න ගන්නවා. ඔබ තුල මහා බලයක් ගොඩ නැගෙනවා. මුළු ලෝකෙම ඔබට අනුගත වෙනවා. මාරයාට ඔබව වෙනුවෙන් මොකක්වත්ම කරන්න බැරි වෙනවා. ඔබ සමනේනවා, බ්‍රාහ්මනේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කියන මේ ලෝකපාලක ශක්තියෙන් ඔබට හසුරවන්නට පුළුවන් බලයක් ගොඩ නැගෙනවා. මේ යුද්ධය තිබෙන්නේ මිනිස්සු එක්ක නෙවෙයි. මේ යුද්ධය තිබෙන්නේ හතුරන් එක්ක නෙවෙයි. මේ යුද්ධය තිබෙන්නේ මේ අසුර ලෝකවල සිටින යක්ෂ සේනාව එක්ක. ඔවුන් පළවා හැරියේ නැතිනම් මේ දහම් දිවයින අපට අහිමි වෙනවා. ඔබට මේ බව අතීත අනුශාසනාවන් වල ඉතා පැහැදිලිව කියලා තියෙනවා. දැන් ඔන්න ඔබ එක ගමක සුගත චීවරයක් හදාගත්තා. මේ පණිවිඩය ඇහිලා තවත් අහල පහල ගම්වල එනවා. එද්දී ඔබ සතුටු වෙන්න. අනේ මම මේ සුගත චීවරය ගෙනාව නිසා මට මේ ගම එක බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරන්න වාසනාව ලැබුණා. බලන්න ඔබට මේ ගම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ලැබුණේ මොනවා නිසාද කියලා. මේ හැමෝම මේ පින්කමට එකතු වෙනවා. හැමෝගෙම සිතේ මේ සිතුවිල්ල පහළ වෙනවා. ඒ සිතුවිල්ලේ බලයත් එක්ක තමයි මායයට අපිට බලපෑම් කරන්න බැරි වෙන්නේ. මේ විදිහට ගම්මාන 28ක් මේ පින්කම ඔබ සම්පූර්ණ කරගෙන යද්දී දවසින් දවස එකතු වෙනවා. හැම වෙලාවෙම බලන්න අනේ මම තව එක ගමක් ටිකක් කොහොමද මේකට එකතු කරන්න කියලා. 28ක් ගම්මාන එකතු කරගන්න. එකතු කරගෙන දැන් මේ සුගත චීවර කඩ එකින් එක යා කරන්න ඕනේ. ගමෙන් ගමට එකතු වෙලා යා කරන්නේ. ගම් දෙකක් එකතු වෙලා රන් නිදි කට්ටක් අරගෙන ඒ රන් නිදි කට්ට සකසලා එකෙන් තමයි මේ චීවරේ මහන්නේ. රන් නිදි කට්ටුව සකසන්නත් සමහරට මේ වැඩකට ගත නොහැකි රත්තරන් කැබලි තියෙන්න පුළුවන්. රන් රිදී මුතු මැණික් වැනි දේවල් එකතු කරලා ඒ දේවල් අපත යන්න තියෙන දේවල් අපිට එකතු කරලා ඒකෙන් අපි රන් නිදි කටුවක් හදන්න පුළුවන්. ඒ රන් නිදි කටුවෙන් Tamange නමින් මිය ගියාට උතුම් මිනිසත්කම ලබා දෙන හදවත සමීපව කටයුතු කරන අයගේ ජීවිත සුවපත් කරන දැන නොදැන සිදුවන අකුසලයන් සමනය කරලා කුසල් වඩන්න මඟ පෙන්වන කාරණාවන් වෙනුවෙන් 32ක් හෝ 28ක් නූල් පොටවල් ඔබට යොදවන්න පුළුවන්. මේකට පාරමිතා පූජාවල් එකතු කරන්න ඕනේ. Tamange ගෙදර බුද්ධ භෝගයෙන් පිරිච්ච බෝධිසත්ව නිවසක් කරන්න ඕනේ. Taman මේ සුගත චීවර කඩවල් දෙක එකට යා කරන්න කලින් මිටිහා ලලුත් සහ ලලුත් වී අලුත් දාන අස්වදාන අගසස් වලට මේ ඔක්කොම පුරුදු කරන්න ඕනේ. ඒ වගේම සුවඳ මාල විවිධ මාල ජලජ පුෂ්ප වන 28ක් අනුමෝදනා පූජාවන් වලට ආදායම් මුල් කොටස ප්‍රාර්ථනා පඬු තුටු පඬු වෙනත් ආධාර එකතු කරලා 32ක් පූජාවන් සූදානම් කරා. දෙතිස් වෑංජන පූජා වගේ 32ක් අනුමෝදනා පූජාවනුත් එකතු කරලා මේ පින්කමට එකතු වෙන ගෙවල් දොරවල් ඉඩ කඩන් සෑම තැනකම ෂඩායතන පූජා පවත්වන්න ඕනේ. දැන් ඔබ බුද්ධ භෝග දානෙ දෙනවා. ශ්‍රම දානෙ කරනවා. නිතරම මේ බිම පිරිසුදු තියාගන්න හැම වෙලාවෙම හිතනවා ඔබ. ඇයි? සුගත චීවරේ වැඩ නිසා. ඊට පස්සේ බුද්ධ භාෂිත ධර්ම සත්‍යයන්ි සිදු කරන මේ වගේ ෂඩායතන පූජා මේ ගෙදර තවත් ගෙවල් වල මේ ගමේ ගියක් ගානේ ඔන්න මේ සුගත චීවර වඩම්මන්න පුළුවන් පේ වෙලා තිබෙන නිවෙස් තියෙනවා නම් ඒකත් මහා බලයක්. හැබැයි මේ සුගත චීවරයේ හිසින් හිස වඩම්මන්නට දේව දූත දූතිකා වන්න ඕනේ. ඒ පේ වෙලා ඉන්න
ඊටාම ගුණවන්ත සංසාර පින් ඇති දරුවන් එකතු කරලා එයාගේ දෑතින් තමයි මේ චීවරේ වඩම්මන්න ඕනේ. එහෙම වඩම්මන්න පුළුවන්. ඒතකොට මේ හැමතැනකම ශ්‍රම දානයක් වෙනවා. හැමතැනකම බුද්ධ භාෂිත ධර්ම සජ්ජායනය වෙනවා. හැමතැනකම බුද්ධ භෝග දාණය ත්‍රිපිටක සජ්ජායනය මේ කාරණාවන් තුන සම්පූර්ණ වෙනවා. මේක කියන්නේ ෂඩායතන පූජාව. දැන් ගව් ගණන් දුර ගෙවාගෙන යද්දී රෑදවල් ඇවිදිද්දී අපිට වෙහෙස මහන්සිය දැනෙනවා. මේ පයින් යද්දී වෙහෙස දැනෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සුගත චීවරේ වඩම්මනවා කියලා දැනුනම මේ ෂඩායතන පූජාවට මඟ පෙන්වන කටයුත්තක් කියලා දැනුනම මේ කිසිම වේදනාවක් ඔබට දැනෙන්නේ නැහැ. හොඳට බලන්න. පුදුම සතුටක් දැනෙනවා. මේ පංචස්කන්ධය හරි දෙයට යොදවන්න ලැබුණයි කියලා මහා සතුටක් දැනෙනවා. නැත්තම් මේ වැඩකට නැති දේවල් වලට අපි විලාසිතාවන් වලට මේ ජීවිතේ ගෙවලා තියෙන්නේ. මේ ලෝකේ කාන්දමක් වගේ ඔක්කොම එකින් එකට යාවිවි ගලාගෙන එනවා. ඔබ හිතන්න එපා මේ ඔබේ අරමුණ වෙනුවෙන් නෙමෙයි මේ වෙන්නේ කියලා. නෑ, ඔබගේ අරමුණමයි මෙතනින් ඉෂ්ට වෙන්නේ. ඔබගේ සිතට අවශ්‍ය දෙයමයි සඵල වෙන්නේ. ඔබ හිතන අරමුණට ඔබට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ වේගය වැඩි වෙන්නේ මේ ගමනේ වේගයට සමානවම. ඊළඟට ඔබ අඛණ්ඩ වතාවත පුරුදු කරනවා. ඊළඟ පාරමිතා පූජාව. දූතාංග වඩනවා. අසදෘස මහා දානේ දෙනවා. මේ පාරමිතා පූජාව. දැන් මේ ගම්මාන 28ක් සම්පූර්ණ වුණාට පස්සේ ඔබ මේ ගම් දනව්වල හොයන්න මේ ගම්මාන 28 ඇතුලේ මේ ගම් වලින් ගිහිල්ලා පැවිදි වෙච්ච කවුරු හරි ඉන්න ගෙවල් තියෙනවද කියලා. ඒ උන්වහන්සේලාට චීවර පූජාවක් කරන්න ඕනේ කියන පණිවිඩය දෙන්න. අපි ප්‍රාර්ථනාවක් තිබෙනවා මේ පින්කම නිමා කරන්න කලින් මේ සුගත චීවරයේ පවුල් 84කට වඩා මහපු ගමක් තියෙනවා නම් ඒ සෑම ගමකම සම්බුද්ධ ශාසනයට එකතු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේව වඩම්මලා මේ පින්කමට චීවර පූජාවන් කරන්න ඕනේ කියලා. ඒ වගේම විහාරස්ථාන කීයක් තියෙනවද කියලා ගණනය කරගන්න. ඒ විහාරස්ථාන ටික ඔක්කොම එකතු කරගන්න තිර අධිෂ්ඨාන කරන මේ හැම පන්සලකටම ගිහිල්ලා උන්වහන්සේලාට මේ චීවර කඩවල් ගම්මාන 28 මැහුනට පස්සේ ආරාධනා කරන්න. එක විහාරයකට මේ හැමෝම දෙනා වහන්සේම එකතු කරලා උන්වහන්සේලාට දන් පැන් දෙන්න. චීවර පූජාවන් පවත්වන ඔබට හිතේ මේක මහා ලොකු බරක් වැඩක් අමාරු වැඩක් නෑ. මේ පින්කම සම්පූර්ණ වෙද්දී අනිවාර්යයෙන් මේ පින්කම සිද්ධ වෙනවමයි. එවිට තිර අධිෂ්ඨාන කරගන්න මේ ශ්‍රවිදර් චේතීන් වහන්සේලාට අපුපස්ථාන කරන්න. මේ හැම පන්සලකටම මොනවා හරි කටයුත්තක් කරන්න මට ලැබෙන්න කියලා. හැමෝම එකතු වෙලා අධිෂ්ඨාන කරන්න. ඒ ඉන්න සියලු භික්ෂුන් වහන්සේලාට දන් පැන් දෙන්න ඕනේ. උන්වහන්සේලාට චීවර පූජාවන් පවත්වන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අධිෂ්ඨාන කරන්න අනේ මට මේ ගමනේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන අනාගතයේ සම්බුද්ධ ශාසනයට ආලෝකයේ දෙන සංසාරගත පින් ඇති අය මේ සුගත චීවරය ආනුභාවයෙන් පින් අවදි වෙන අය ඉන්නවා. ඒ අය භික්ෂු භික්ෂුණීන් ලෙස උපාසක උපාසිකාවන් ලෙස සම්බුද්ධ ශාසනයට එකතු වෙනවා. ඒ අය හඳුනගන්න. පැවිදි වෙන්න හිතන අය හමුනොත් මේ පින්කමට සමගාමීව ඒ අය සම්බුද්ධ ශාසනයට පූජා කරන්න මඟ සලසන. ඒ පැවිදි වෙන ප්‍රමාණය කීයද? ඒ ප්‍රමාණයට අඩුම තරමේ මේ ගම්මාන 28ට එක්කෙනෙක්වත් මේ අටපිරිකර පූජාවක් පවත්වලා පැවිදි කරන දවසක් බවට පත් කරන්න ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරන්න. අවුරුදු 8 10 දරුවන් පැවිදි වෙනවා නම් මේ අය අවුරුදු 18 20 වෙද්දී ආපහු නැවත චීවරය අතහැරලා තේර පුත්තාවේ වගේ මේ රට සම්බුද්ධ ශාසනය සුරකින්න එකතු කරන්න පුළුවන්. ධාතුසේන කුමාරයා කියලා කියන්නේ වලගම්බ රජතුමා කියලා කියන්නේ අතීතයේ හිටපු මහා රජදරුවන් සෑම දෙනෙක්ම වගේ පුංචි කාලේ පැවිදි දිවියටපත් වෙලා ඒ රට බේරගන්න ආපහු නැවත චීවරය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ගරුසරු ඇතුව ඒ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිර චීවරය අත්හැරලා ඒ ගමට එකතු වෙච්ච පාරමිතා පුරුපු බෝධිසත්වවරු. ගිහි ජීවිතේ පැවිදි ජීවිතේ කියලා කියන දෙකම සම්බුද්ධ ශාසනයයි. පැවිදි ජීවිතේ ඉන්න අය සඳෑ වයසේ කටයුතු කරන අය
මේ දුරාචාර විසමාචාර කටයුතු වල ගෙවලා මේ මහා අපාගත වෙන්න තියෙන පාරෙන් එය මුදවන්න. මුදවලා අයට කියන්න මේ ධර්මයේ පුරුදු කරලා සම්බුද්ධ ශාසනයට එකතු වෙන්න කියලා. ඒ වගේවත් නැත්නම් උපාසක උපාසිකාවන් ලෙස කටයුතු කරන්න. පැවිදි දිවියටපත් නොවන සෑම දරුවෙකුටම කියන්න අටසිල් දසසිල් ගත්ත අය වගේ මේ පැවිදි වෙච්ච කෙනෙක් වගේ ජීවිත ගෙවන්න කියලා. මේ ව්‍යසනේ නිමවන මේක වසර 10ක්. අඩුම තරමේ ඊළඟ අවුරුද්දේ බක්මහා වනතුරුවත් මේ කටයුත්තට ප්‍රේ වෙන්න මේ කුමරු කුමරියන් මේ හැමෝගෙම දෑතින් අගසස් පූජාවන් තියන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මෙන්න මේ අසද්දෘස මහා දානේ වැඩෙන හැටි හැදෙන හැටි ඔබට දැන් පැහැදිලි. මේ විහෙර විහාරස්ථාන එකතු වෙන හැටි පැහැදිලි. විහෙර විහාරස්ථාන වලට ආධාර උපකාර කරන හැටි පැහැදිලි. ඒ ගම්දනව් වල ඉන්න පුංචි මතදරුවගේ ඉඳන් සැඳෑ වයසින් ඉන්න එක්කෙනා දක්වා මේ ගමේ නාම ලේඛනේ සම්පූර්ණම මේ පින්කමට එකතු වෙන අයගේ නංගන් වයස සහිතව සටහන් කරගන්න ඕනේ. හදිසි තොරතුරක් අවශ්‍ය වුණොත් හොයාගන්න දුරකථන අංකයක් ඉඳන් ගන්න ඕනේ. ඇයි අපි එහෙම කරන්නේ? හැම ගෙදරකම අපි පැලයක් රෝපණය කරන්න ඕනේ. හැම ගෙදරකම අපි පහනක් දැල්වවන්න ඕනේ. හැම ගෙදරකම දජයක් ලෙලදවන්න ඕනේ. මේ වගේ පූජාවන් රසක් එක ගෙදරකට පූජාවන් 28ක් අපි පමුණුවන්න ඕනේ. මේ පින්කම මේ සුගත චීවරය ආපසු රැගෙන යන්න කලින් මේ හැමෝටම දන්පැන් දීලා මේ පින්කමට එකතු වෙච්ච හැමෝටම මේ සුගත චීවරේ මහන්නේ නැ හැමෝටම පිරිත් නූලක්වත් අඩුම තරමේ දෙන්න ඕනේ. ඒ හැමෝම වාඩි කරලා පැය භාගයක්වත් මේ බුද්ධ භාෂිත ධර්මයේ සත්‍යයනය කරවන්න ඕනේ. ඒක තමයි අසද්දෘස දානය කියලා කියන්නේ. කාගෙන්වත් අපිට මොකක්වත් ගන්න දෙයක් නැහැ. හැබැයි ආයේ සිතේ පැහැදීමක් ඇති වෙලා මොනම වර්ගයේ ආධාරයක් දුන්නත් ඒ සෑම ආධාරයක්ම ලියන්න ඕනේ. ඔබටවත් මටවත් ඒවා පරිභෝජනය කරන්න බෑ. මේ පින්කම හරි විදිහට සම්පූර්ණ කරන්න තමයි මඟ පෙන්වන්නේ. ඒ අවවාදයේ අනුශාසනාව ලබා දෙන්න විතරයි මම ඉන්නේ. මමත් මේ කිසිම දෙයක් පරිභෝජනය කරන්නේ නැහැ. නමුත් මම කියනවා මේක යොදවන්න ඕනේ මේ තැනටයි කියලා. ඒ උතුම් ගමනට ඔබ මුල පුරන්න. අන්න ඒ උතුම් අරමුණ සඵල කරලා මුළු ලෝකේ ආශිර්වාද ලැබෙයි ඔබට. යම් කිසි කෙනෙක් ඔබ නිසා නිවන් දුටුවොත් ඔබට විවරණයක් ලැබෙයි. එහෙම නැත්නම් නිවනට මඟ පෙන්නයි. මේ සසර සූපත් කරලා මේ රුදුරු ව්‍යසනයෙන් මේ සමාජයේ ගලව ගන්න තියෙන එකම මාවතයි. ඔය කවුරුත් හිතන දේවල් ලෝකෙ වෙන්නේ නැහැ. මේ ලෝකේ සිද්ධ වෙන්නේ අපි නොසිතන නොපතන දෙයක්. අලුත්ම වර්ග දෙයක්. කවදාවත් නොදැක්ක දෙයක්. අනේ නිසා මේ අසිරිමත් ලෝකේ තව ටික දවසකින් හදන්න පුළුවන්. ඒ නිසා ඔබ හැමෝම හදවතින්ම මේ තෙරුවන්ට සමීප වෙන්න. ඔබගේ හදවතේ තියාගන්න මහා උතුම් ප්‍රාර්ථනාවන් ගොඩක්. ඒ ප්‍රාර්ථනාවන් සඵල කරගන්නීමේ අදිෂ්ඨානෙම ඔබේ සිතේ තියෙන ඕනෑම ප්‍රාර්ථනාවක් ඔබ හදවතට ගන්න. ඔබ හිතන ප්‍රාර්ථනා වැරදි නම් ඔබ නිවැරදි කරයි ටික දවසකින්. ඒ ප්‍රාර්ථනාවෙන් ඔබ හරි පාරට අරගෙන කවරදාකවත් ඔබ නරකට යන්නේ නැහැ. ඔබට උත්තර තුනක් ලැබෙනවා. එකක් මෙලවදී නිවන් දකින්න ලැබේ. අනාගතයේ මේ රට දහමින් නාලෝකමත් කරන්න ලැබේ. බුදුපසේ බුදුමහරහත් පදවීන් සඳහා පාරමිතා පුරන් ලැබේ. සතුටින් සාමයෙන් සොම්නසින් යුක්ත මේ ජීවිතයේ ගෙවන්න වාසනාව ලැබේ. අනේ උතුම් අරමුණ සඵල කරන මේ බුද්ධ භාෂිත ධර්මය මේ උතුම් භූමියෙන් දන් සජ්ජායනය කරමින් අපි අදිෂ්ඨාන කරමු. මේ ජීවිතේ නිමා වෙන්න කලින් මුළු ධර්මයේම සජ්ජායනය කරලා අවසන් කරන්න වාසනාව ලැබෙන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතකයේ රැඳෙන තුරු නිතර නිතර සජ්ජායනය කරන්න මඟ සැලසෙන්න ඕනේ. මේ හුස්ම හසුරවල ආනාපාන සතිය වැඩෙන විදිහට එක හුස්මක් ගෙන එක දහම් පදයක් සජ්ජායනය කරන ගමන් හුස්ම පිට කරමින් බඹයකට වඩා දුර ඇසෙනට මේ නිවසේ ඉඳන් දවසට එක පැයක්වත් ත්‍රිවිධ චේතීන් වහන්සේලා බියස මාසකට එක පැයක්වත් මේ උතුම් මගට එකතු වන මේ සුගත චීවරේ වඩම්මනවා මේ දිස්ත්‍රික්කේ විතරක් ගම්මාන දහසක ඒ ගම්මාන දහසකමත් ගෙවල් 84000කමත් මේ උතුම් බුද්ධ භාෂිත ධර්මයේ සජ්ජායනය කරන්නට මඟ සැලසේවා. ඒ ගමනට මේ රටවැසියන් පෙළගස්සලා විශාලා මහනුවර තුම්බිය දුරු කරලා තවුතිසා දිව්‍ය ලෝකේ තත්වයට මේ පළාත පරිවර්තනය කළා වගේ ඒ තත්වයට මේ රටම මේ මාසක් තුල පරිවර්තනය කරන්නට වාසනාමග උදා වේවා කියලා තිර අදිෂ්ඨානය අපි හැමෝගෙම හදවතේ තියාගෙන ඒ උතුම් අරමුණට ශක්තියක් බලයක් වෙන්නට අදිෂ්ඨාන කරමින් දීඝනිකායේ මහා වග්ගයේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අපි අද මේ 4 වෙනි නිවස මේ කෑගලු පුරවරේ මේ සුගත චීවරේ වඩම්මු. අද මේ ගම්මානේ කොහෙද? බොලගම ගම්මානේ මේ සුගත චීවරේ වඩම්මන ගමන්ට මම හිතන්නේ මේ මැතිනිය
ආරම්භයේ ඉඳන් මේ පින්කමට එකතු වුණා. ඒ අනුශාසනාවන් අවබෝධයට අරගෙන මේ එකින් එක මේ අනුශාසනාවන් බද්ධ වෙලා කියලා මතක තියාගෙන මේ ඔක්කොම ශ්‍රවණය කරන්න. මේ සුගත චීවරය ගම්මාන දහසකට වැඩමුවාම අනුශාසනාවල් දහසක් ඇසෙනවා. ඒ දහසම අර්ථ දහසකින් අනුශාසනා වෙන්නේ. මේ පින්කම අංග සම්පූර්ණ වෙන දවසට 24 ලක්ෂයක් නිවෙස් වලට මේ සුගත චීවර කඩවල් ගමන් කරනවා. ඒ සියලුම අනුශාසනාවල් Taman වෙනුවෙන්ම ලැබිච්ච අනුශාසනාවක් ලෙස ඒවා සුරක්ෂිත කරගෙන තවත් අවුරුදු 100,000 ගණනක් මෛත්‍රී බුද්ධ ශාසනයේ පවතින කාලෙ තුරු උන්වහන්සේගේ ශාසනයෙන් මේ ලෝකයේ අන්තර්ස්ථාන වෙනවා. ඒ විනාශ වෙනවා. ඒ මෛත්‍රී බුදුරයන් වහන්සේගෙන් පස්සේ ඒතෙක් අවශ්‍ය අනුශාසන අවවාද මේ ධර්ම කාරණාවන් එක්ක ඔබට එකතු වෙන බව හඳුනාගෙන සසර පුරාවට මේ දහම් මඟ පුරුදු කරමින් මේ උතුම් රට දහමින් ආලෝකමත් කරන්නට අදිෂ්ඨාන කරගෙන සාදු නාදයකින් අද දවසේදී 8 වෙනි ඡේදයේ ඉඳන් පළ කරන්නට ශක්තිය බලය ළඟා කර දෙන්න වාසනාව ලැබිලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙන්නට පාරමිතා පුරන්නා වූ අය අපිට මේ භවයේදීම මුණ ගැස්සලා ඒ ඈත් සමග මේ සසර උදව් කර හැමෝටමත් උතුම් මේ සත්කම ලැබිලා ලොව කොතනක හිටියත් මේ සුගත චීවර පූජාවත් සමග ඒ සසර ගමනේ අපිත් එක්ක කටයුතු කළ හැමෝටම මේක දිවසක් වගේ ලැබිලා මේ පින්කමට එකතු වෙන්න ලැබිලා පාරමිතාව සම්පූර්ණ කරන්නට මෙලවදීම නිවන් මඟ පසක් කරගන්නට වාසනා මඟ උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව හදවතේ තබාගෙන ආශිර්වාදාත්මක ගාථාවට පසඟ පිහිටුවලා වඳින්න සූදානම් වෙනවා. පළමුවෙන්ම ඔබ පිටිපතුලේ සිට දණහිස දක්වා මහ පොළවේ ස්පර්ශ වන ලෙස විලමු මත වාඩි වෙන්න. පළවෙනි ගාථා පදය ශ්‍රවණේ වද්දී ඔබගේ දෑත් කලව මත තබාගෙන හුස්ම සැහැල්ලු කරගන්න. දෙවෙනි ගාථා පදයේ ශ්‍රවණේ වද්දී ඔබගේ දෑත් නලල් මතටගෙන දීර්ඝ හුස්මක් ගන්න. තුන්වෙනි ගාථා පදයේ ශ්‍රවණේ වද්දී ඔබගේ දෑත් පපුව මත තබාගෙන හුස්ම තද කරගන්න. හතරවෙනි ගාථා පදයේ ශ්‍රවණේ වද්දී ඔබගේ වැලමිට අල්ලන අල්ලත මහ පොළවේ ස්පර්ශ කරමින් පසඟ පිහිටුවා වඳින්න. එම මොහොතේදී හුස්ම ගැනීම හුස්ම පිට කිරීම සිදු කරන්න. මෙලෙස ගාථාත්‍රයටම සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනා කොට උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය ළඟා කරගෙන ලැබූ මිනිසත්කම අත්වත් කරගන්න. සප්පීතියෝ විවාජ්ජන්තු සබ්බ රෝගෝ අත්වන්තරායු සුඛී දීඝායුකෝ භව අභිවාදන වද්දාපචායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.
ආසනේ පූජා කරලා යන්න. අම්මා ආසනේ කියන බර්දේශ වල තියන්න බෑ. ඒ වගේ. පරි. माल्य बोलने पा आप पिरिकुला संपूर्ण करना සමන්නයි. පොඩ්ඩක් ඉන්න මල්ලියා. අනේ අර පහන් ගාන අර අතුන තියා ගන්නවා. ඔය බන්දේ නෝ මල් අතුන දා ගන්න. ඔය මේ දා ගන්න තියෙනවා. ඔය උඩ තියෙන ටික ගන්න. වාසක මහත්තයා කම්පිට කරනවා. නීලා යන්නේ දෙන්නේ බස් එකේ දෙන්නේ බැරිද? මේ වටේ තාම. hari ini tapi anak. Ini ada podi dengan nanti nama. Podi dengan nanti. Sudah apa?